13 ගාන බලන්න 2011 3.1 දින අනිල් විසින් ආරම්භ කළ සිල්වර මෙතන බඩු වෙන්න ඕනේ බඩු ව්‍යාපාරයේ සිදු වූ ගණන් කීපයක් පහත දැක්වේ. ප්‍රාග්ධනය යොදවලා තියෙනවා, කාර්යාල උපකරණයන් මිලදී අරන් තියෙනවා, අත්පිට භාණ්ඩ මුදලට අරන් තියෙනවා, මුදලට විකුණලා තියෙනවා, භාණ්ඩ තොගයක් ණයට අරන් තියෙනවා, නන්දනගෙන් භාණ්ඩ තොගයක් නන්දනට භාණ්ඩ තොගයක් විකුණලා තියෙනවා, අනිල් ප්‍රෞද්ගලික ප්‍රයෝජන සඳහා යම්කිසි මුදල් ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට මේකෙන් අපි අහනවා ඉහත ගනුදෙනු රෙජර් ගිණුම සටහන් කර රෙජර් ගිණුමල සටහන් කර 2011 3.31 දිනට ගිණුම් තුලනය කරන්න. ඒක නම් ඔක්කොම ගිණුම් ටික ගහලා තුලනය කරන්න සිද්ධ වෙනවා අපිට. හරිද? දැන් ඔය ඉස්සර තමයි දැන් මේ 2011 ගන්න. හරිද? එතකොට දැන් සාමාන්‍යයෙන් මෑත කාලීනව වගේ මෙච්චර ලොකු ගාණක් හදන්න දෙන්නේ අපි හදාගෙන ඉස්සරහට යනකොට බලමු සාමාන්‍ය පොඩි ගණන් ලක්ෂණක දෙකක ගාණක් වෙන්නේ. දැන් මේවා ටිකක් ලොකු බර ගණන්. මේ මේ ගැන ගනුදෙනු වලට අදාළව මේ ඉන්නේ. ඊට පස්සේ අපිට ඊළඟ පාඩමේදී අපි කතා කරනවා මූලික සරහන් පොත් කියලා එකක්. ඒකෙදි පොඩි ගාණක් වෙනවා. මෙච්චර බරපතල විදිහට ගාණක් හදන්න ඉන්නේ නැහැ. නමුත් අපි දැනගෙන යන්න ඕනේ. හරි? ඒ නිසා අපි ටක් ගාලා මේක හදමු. එතකොට මේකට අදාළව ගිණුම් සාමාන්‍යයෙන් එනවා 1 2 3යි 4යි 5යි 6යි 7යි 8යි ඔක්කොම එනවා සාමාන්‍යයෙන් 10ක් 11ක් වගේ ගිණුම්. ප්‍රධාන අර ඉස්සල්ලාම මුදල් ගිණුම ටිකක් ලොකුවට ගහගන්න අපි සාමාන්‍යයෙන් ගහන විදිහටම. එතකොට ප්‍රධාන මුදල් ගිණුමක් ගහගන්න රූල් 10ක් විතර, අනිත් ඒවා 8ක් 9ක් 10ක් විතර ගහලා තියාගන්න, වැඩි වුණාට කමක් නැහැ. එතකොට මේ ගාන අපි කීයද 13 ටක් ගාලා රූල් කරගන්න ගිණුම් ටික. ගිණුම් ටික රූල් කරගන්න පළවෙනි ගිණුම ටිකක් ලොකු ගිණුමක් ගහගන්න රූල් 10ක විතර පහළට ඒක මුදල් ගිණුමට ගන්න ඕනේ.
හරිද අපි බලමුද මේක එතකොට බලන්න 13 ඉස්සල්ලාම 2011 3.1 ප්‍රාග්ධනය ලෙස මුදල් යෙදවීමක් තියෙනවා. එතකොට ඔකට අදාළ ද්විත්ව සටහන මොකද්ද? මුදල් ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර. එහෙනම් මුදල් ගිණුම හර කරන්න බලන්න ඉස්සල්ලාම 3.1 3.1 ප්‍රාග්ධන ගිණුම කියලා හර වෙනවා 2,50,000. එතකොට මුදල් ගිණුම හර කරනවා 2,50,000ක් ප්‍රාග්ධන ගිණුම කියලා. ඊට පස්සේ ඊළඟ අනිත් ගිණුම ප්‍රාග්ධන ගිණුමක් විවෘත කර ගන්නවා. ප්‍රාග්ධන ගිණුම. එතකොට ප්‍රාග්ධන ගිණුම බැර කරන්න 2,50,000ක් ප්‍රාග්ධන ගිණුම බැර කරන්න 2,50,000ක් 3.1 මොකද මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම. එතකොට ප්‍රාග්ධන ගිණුම බැර කරනවා 2,50,000ක් මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම හර කරනවා ප්‍රාග්ධන ගිණුම කියලා 2,50,000. හරි මේ පළවෙනි ගණන්. ඊපස්සේ 3.7 කාර්යාල උපකරණ මිලදී ගැනීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට කාර්යාල උපකරණ මිලදී ගත්තන් පස්සේ කාර්යාල උපකරණ කියන වත්කම ව්‍යාපාරේ වැඩි වෙනවා. කියන්නේ වත්කම් වැඩි වීම. මොන වත්කමද වැඩි වෙන්නේ? කාර්යාල උපකරණ කියන වත්කම. කාර්යාල උපකරණ වත්කම් වැඩි වෙනකොට වත්කම් හරද බැලද? හර. එහෙනම් කාර්යාල උපකරණ ගිණුම හර කරනවා 28000. එහෙනම් කාර්යාල උපකරණ ගිණුමක් විවෘත කරගන්න. කාර්යාල උපකරණ ගිණුම ඒක හර කරගන්න 28000ක්. එතකොට සල්ලි දීලානේ ගත්තේ. එතකොට මුදල් කියන වත්කම අඩු වෙනවා. කියන්නේ මුදල් බැර. එතකොට 3.7 මුදල් ගිණුම කියලා 28000. කාර්යාල උපකරණ ගිණුම හර කරන්න 28000ක් මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම බැර කරන්න කාර්යාල උපකරණ කියලා 28000ක්. 3.7 දැන් එතකොට කාර්යාල උපකරණ ගිණුම බැර කරනවා 28000. එතකොට මුදල් ගිණුම බැර කරනවා 28000ක් කාර්යාල උපකරණ ගිණුම කියලා. කාර්යාල උපකරණ ගිණුම හර කරනවා 28000ක් මුදල් ගිණුම කියලා. ඊට පස්සේ 3.12 මොකද වෙලා තියෙන්නේ? භාණ්ඩ අත්පිට මුදලට ගැනීමක්. ඒතර භාණ්ඩ කියලා කියන්නේ නැවත විකිණීමේ අරමුණෙන් අර ව්‍යාපාරයේ ගත්ත දේවල්. එතකොට එතකොට ඒක මොකද්ද? ව්‍යාපාරයේ ගැනුම්. ව්‍යාපාරයේ නැවත විකිණීම සඳහා ගන්න ඒවට අපි කියන්නේ ගැනුම්. එහෙනම් ගැනුම් කියන්නේ වියදමක්. ඒ නිසා ගැනුම් ගිණුම හර කරලා මුදලට අරන් තියෙන නිසා මුදල් ගිණුම බැර කරනවා. එහෙනම් ගැනුම් ගිණුම හර මුදල් ගිණුම බැර. එහෙනම් ගැනුම් ගිණුමක් විවෘත කරමු. ගැනුම් ගිණුමක් විවෘත කරන්න. ගැනුම් ගිණුමක් විවෘත කරන්න. ඒකලා මේ පැත්තේ හර පැත්තේ දාමු අපි 1,40,000යි හර පැත්තේ දානවා 1,40,000ක් මොකද මුදල් ගිණුම කියලා. දිනය 3.12. ඒකට ගැනුම් ගිණුම හර කරන්න 1,40,000ක් මුදල් ගිණුම කියලා. ගැනුම් ගිණුම හර කරනවා 1,40,000ක් මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම බැර කරනවා 1,40,000ක් ගැනුම් ගිණුම කියලා. 3.12. ඒකට ගැනුම් ගිණුම 1,40,000. ඒකට මුදල් ගිණුම බැර කරන්න 1,40,000ක් ගැනුම් ගිණුම කියලා. මුදල් ගිණුම බැර කරන්න 1,40,000ක් ගැනුම් ගිණුම කියලා. හරි.
ඊට පස්සේ කියනවා 3.22 භාණ්ඩ අත්පිට මුදලට විකිණීම 30000යි. කියන්නේ භාණ්ඩ සල්ලි වලට විකුණලා තියෙනවා 30000ක. එකකින් ආදායමක් ලැබිලා. මුදල් කියනවත්කමත් වැඩි වෙලා. එතකොට මොකද කරන්නේ? මුදල් ගිණුම හර විකුණුම් ගිණුම බැර. එතකොට මුදල් ගිණුම අපි හර කරමු විකුණුම් ගිණුම කියලා 30000ක් 3.22 විකුණුම් ගිණුම කියලා 30000ක් මුදල් ගිණුම හර කරනවා 30000ක් විකුණුම් ගිණුම කියලා මුදල් ගිණුම හර කරනවා 30000ක් විකුණුම් ගිණුම කියලා විකුණුම් ගිණුමක් විවෘත කරගන්න විකුණුම් ගිණුමක් විවෘත කරගන්න. එතකොට විකුණුම් ගිණුම බැර කරමු 30000 විකුණුම් ගිණුම බැර කරනවා 30000 මුදල් ගිණුම කියලා. එතකොට 3.22 විකුණුම් ගිණුම බැර කරනවා 30000ක් විකුණුම් ගිණුම කියලා. විකුණුම් ගිණුම බැර කරනවා 30000ක් මුදල් ගිණුම කියලා. මුදල් ගිණුම කියලා. ඊට පස්සේ 3.23 භාණ්ඩ තොගයක් ආශාගෙන් ණයට ගැනීම. එතකොට භාණ්ඩ තොගයක් මිලදී අරන් තිනවා ආශා කියන එක්කෙනාගෙන් ණයට. පස්සේ සල්ලි දෙන්න ඕනේ. එතකොට ආශා කියන එක්කෙනා අපේ ණය හිමියෙක්. අපේ වගකීමක්. එතකොට හර කරනවා ගැනුම් ගිණුම. එතකොට හර කරන්න මෙතන ගැනුම් ගිණුම 3.23 ආශා ගිණුම කියලා 50000ක් ආශා ගිණුම කියලා හර කරන්න 50000ක් බැර කරනවා ආශා ගිණුම කියලා ණය හිමි ගිණුමක් කලුතෙන් විවෘත කරන්න. එතකොට අපි දානවා ආශා ණය හිමි ගිණුම කියලා ආශා ණය හිමි ගිණුම් කියලා එකක් විවෘත කරන්න. ඒක බැර කරනවා. එතකොට අර ගාන 50000ක් එතකොට එන්නේ ගැනුම් ගිණුම කියලා. 3.23 3.23 ගැනුම් ගිණුම බැර කරනවා 50000ක් sorry ණය හිමි ගිණුම ආශා කියන ණය හිමි ගිණුම බැර කරනවා 50000ක් ගැනුම් ගිණුම කියලා ගැනුම් ගිණුම හර කරනවා ආශා ණය හිමි කියලා 50000. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? 3.28 නන්දනට ණයට භාණ්ඩ විකුණලා තියෙනවා 40000කට. භාණ්ඩ විකුණලා තියෙනවා ණයට. නන්දන කියන කෙනා තමයි ණයට අරන් තින්නේ. එතකොට එයා කවදා හරි අපිට මේ ණය ගෙවන්න වෙනවා. එතකොට එයා අපි ණය ගැතියෙක් බවට පත් වෙනවා. එතකොට නන්දන කියන ණය ගැති ගිණුමක් හර වෙනවා 40000ක් බැර වෙනවා අපේ විකුණුම් ගිණුම. එතකොට නන්දන කියන ණය ගැති ගිණුම විවෘත කරන්න නන්දන කියන ණය ගැති ගිණුම නන්දන කියන ණය ගැති ගිණුම හර කරන්න 3.28 40000ක් පද ගිණුම විකුණුම් ගිණුම නන්දන කියන ණය ගැති ගිණුම හර කරන්න 40000ක් විකුණුම් ගිණුම කියලා විකුණුම් ගිණුම බැර කරන්න 3.28 නන්දන ගිණුම කියලා නන්දන ගිණුම කියලා 40000. එතකොට විකුණුම් ගිණුම බැර කරන්න 40000ක් නන්දන ගිණුම කියලා. විකුණුම් ගිණුම බැර කරනවා 40000ක් නන්දන ගිණුම කියලා. ඊට පස්සේ 3.30 මොකද වෙලා තියෙන්නේ බලන්න.
අනිල් පෞද්ගලික ප්‍රයෝජනයේ සඳහා ව්‍යාපාරයෙන් මුදල් ගැනීම. කවුද මේ අනිල් කියන්නේ? ව්‍යාපාරයේ අයිතිකරු. මෙයානේ බලන්න 3යි 1 දින ව්‍යාපාරය ආරම්භ කරලා තියෙන අනිල්නේ. ඒතකොට මෙයා සල්ලි අරගෙන ගිහිල්ලා ව්‍යාපාරයේ තියෙනවා. එහෙනම් මේක එයාගේ ගැනිල්ලක්. එතකොට මොකද වෙන්නේ මේ වගේ අවස්ථාවකදී? ගැනිලි කියන ගිණුම හර වෙනවා. සල්ලි අරන් ගිහිල්ලා තියෙන නිසා මුදල් අඩු වෙන නිසා මුදල් ගිණුම බැර කරනවා. ගැනිලි ගිණුම හර මුදල් ගිණුම බැර. එහෙනම් ගැනිලි ගිණුමක් විවෘත කරගමු. ගැනිලි ගිණුම ගැනිලි ගිණුම හර කරන්න ගැනිලි ගිණුම හර කරන්න එතන 2500ක් ගැනිලි ගිණුම හර කරන්න 2500ක් 3.30 කියලා මොකද මුදල් ගිණුම ගැනිලි ගිණුම හර කරනවා 2500ක් මුදල් ගිණුම කියලා ගැනිලි ගිණුම හර කරනවා 2500ක් මුදල් ගිණුම කියලා ඊට පස්සේ මුදල් ගිණුම බැර කරන්න ගැනිලි ගිණුම කියලා 2500ක් ගැනිලි ගිණුම කියලා 3.30 තමයි බලන්න මේ විදිහට තියෙනවද කියලා මේ ගාන දැන් ගෲප් එකට දාලා තියෙන්නේ අවශ්‍ය නම් බලන්න හදපු එක අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න මේකේ අපිට ගිණුම් තුලනය කරන්නත් එපයි නේද හරි ඒක දැන් බලමු තුලනය කරන්නේ කොහොමද කියලා එතකොට බලන්න මේ දෙකෙන් සාමාන්‍යයෙන් තුලනය කරන්න හදන්නේ මේ ගිණුමේ වැඩි පැත්තේ තියෙන සාමාන්‍ය හර පැත්තේ 2.50යි 2.80ක් විතර තියෙනවානේ ඒ නිසා අන්තිම රූලක් තියලා විදයක් ගන්න හරි මේකට රූලක් ගහගමු එතකොට 2.80ක් එනවා එකතුව හර පැත්තේ එකතුව ඊට පස්සේ මේක බැර පැත්තට ගන්න 2.80 එතකොට මේ තුනේ එකතුව කීයද එන්නේ බලන්න 1.40යි 28යි 1.68යි 1.68යි 2යි 1.70යි 1.70යි 500 නේ එතකොට 2,80,000න් 1.70යි 500ක් අඩු කරාම මෙතන 500යි 9න් එකක් 9යි 7න් 7ක් බිඳුවයි දෙකෙන් එකක් 1,09,500ක් එනවා ශේෂය හරිද බලන්න තර මේක ශේෂය අහන්නේ 2011යි 3.31ට එතකොට මම කියනවා 3.31ට මෙතන පුළුවන් නම් 2011 කියලා අස්සෙන් දැම්මනම් වඩා හොඳයි 2001ට 2011යි 3.31 ශේෂය පහලට ගෙන ගියා කියලා දැම්මනම් හරි නම් වඩා අවශ්‍ය නම් අවුලක් නෑ 4.1 ශේෂය ඉදිරියට ගෙනාවා කියලා 1,09,500ක් දැම්මනම් හරි. හරි.
ඊට අනිත් ගිණුම් ටිකක් තුලනය කරලා දාන්න. මේක 2,50,000 මේ පැත්තේ තියෙන්නේ. ඒක ගත්තා. ඒක දකුණු පැත්තට ගත්තා. 2,50,000යි. එතකොට මේක එනවා 3.31 ශේෂය 15ට ගෙන ගියා කියලා. ඊට මේක ගමු අපි කාර්යාලෝප කරන 28000යි. ගැනුම් ගිණුම එතකොට එකතුව ගන්න පුළුවන් අපිට මේ දෙකේම එකතුව මේ පැත්තට 1.90යි. එක ගියා බැර පැත්තට 1.90යි. ඒකට මෙතන ශේෂයක් වෙනවා 1.90ක 3.31 ශේෂය 15ට ගෙන ගියා. එතදායි තොර 3.31 ශේෂය 15ට ගෙන ගියා. 70,000. තුලනය කරපු එකක් දාලා තියෙන්නේ ගෲප් එකට අවශ්‍ය නම් බලන්න. හරි ඒක ඉවර නම් ඊළඟ ගානට මට උත්තරයක් කියන්න බලන්න. 14ට 14ට උත්තරයක් කියන්න බලන්න. chat එකට දාන්න බලන්න උත්තරය.
කෝ කවුරුත් දාලා නැහැ. දාන්න බලන්න වත්කම් ගිණුමක් සඳහා නිදසුනක්. වගකීම් හරි බැංකු ණය ගිණුම හරි වත්කම් වලට දාන්න එකක් මොකක්ද? වත්කම් වලට වත්කම් ගිණුම් වලට වත්කම් හරි මේ බලන්නකෝ. දැන් මේ තියෙන මුදල් පොතක්. කියන්නේ මුදල් ගිණුම. හරිද? එතකොට මුදල් ගිණුමේ සල්ලි ලැබිලා තියෙන ඒවා තියෙනවා, වියදම් කරලා තියෙන ඒවා තියෙනවා. එතකොට මේකෙදි තියෙන ඔක්කොම මොකක් හරි මේ ශේෂයේ පල්ලෙහාට ගෙනෙන ඒවා හැරෙන්න අනිත් ඒවා ඔක්කොම යම්කිසි ගිණුම් වර්ගයකට අයත් වෙනවා. හරි? එතකොට මොනවද එන්නේ? හරි කොන් ටිකක් විශාල කරා. හරි මේ බලන්න. දැන් ප්‍රාග්ධනයේ තියෙනවා. මොකද්ද ඔය ගිණුම? මේක ප්‍රාග්ධන ගිණුම. මේක එතකොට මේ ගිණුමේ අනිත් ගිණුම ගිහිල්ලා තියෙන ප්‍රාග්ධන ගිණුම. මේක මොකද්ද? හිමිකම් ගිණුමක්. හරි? මේක හිමිකම් ගිණුමක්. විකුණුම් කියලා කියන්නේ මොකද්ද? ආදායම් ගිණුමක්. බැංකු ණය කියලා කියන්නේ වගකීම් ගිණුමක්. ඊට පස්සේ පළතුරු ගැනුම් කියලා කියන්නේ මොකද්ද? වියදම් ගිණුමක්. මෝටර් රථය කියලා කියන්නේ මේ වියදම් කර මුදල් වියදම් කළ මෝටර් රථයක් කරා. ඒ කියන්නේ මොකද්ද? වත්කම් ගිණුමක්. ශීතකරණය කියන්නේ ඒත් මොකද්ද? වත්කම් ගිණුමක්. වැටුප් කියලා කියන්නේ වියදම් ගිණුමක්. ගොඩනැගිලි කුලිය කියන්නේත් වියදම් ගිණුමක්. එතකොට හැම જાතියටම අදාළ ඒවා මෙතන තියෙනවා. ආත්වත්කම්, හිමිකම්, ආදායම්, වියදම් ඔක්කොම තියෙනවා. මේකට එතකොට වත්කම් වලට අදාළව තියෙනවා මොනවාද? මෝටර් රථ ගිණුම. ඊළඟට ශීතකරණ ගිණුම. ඒවා එනවා. ඊට පස්සේ වගකීම් වලට අදාළව තියෙනවා බැංකු ණය ගිණුම. බැංකු ණය ගිණුම. ඊට පස්සේ ආදායම් වලට අදාළව තියෙනවා විකුණුම් ගිණුම. විකුණුම් ගිණුම. වියදම් වලට අදාළව තියෙනවා මොනවද? වැටුප් ගිණුම, ගොඩනැගිලි කුලී ගිණුම. වැටුප් ගිණුම, ගොඩනැගිලි කුලී ගිණුම. හරිද? ඊළඟ ප්‍රශ්නේ යන්න බලන්න 14 15. 15 නම් පුළුවන් වෙන්න ඕනේ 15 උත්තරයක් දාන්න. 15ට උත්තරයක් දාන්න. හලෝට උත්තරයක්.
ඔව් උත්තරේ නැද්ද? ලේසියිනේ. උත්තරයක් ආවා. ඔව් අනිත් අය. වැරදුනට කමන්නේ උත්තරයක් කියන්න. හරි මේ බලන්නකෝ. දැන් කියනවා 15 වෙනි ගානේ එක්තරා ව්‍යාපාරයක් තම වෙළඳ කටයුතු තවදුරටත් පුළුල් කිරීමේ සඳහා රුපියල් 20000ක බැංකු ණයක් 1.31 දින සනස සංවර්ධන 5%ක වාර්ෂික පොලියකට ණයට ලබා ගන්නා ලදී. ගානේ අවුලක් තියෙන කමන්නේ ඒක ගැටලුවට බැංකුවෙන් වෙන්න ඇති. මෙම බැංකු ණය මුදල සටහන් කිරීමට සඳහා දිත්ත සටහන් ලියා දක්වන්න. මෙයා 20000ක බැංකු ණයක් ගත්තාම එතකොට බැංකු ණයක් කියලා කියන්නේ ව්‍යාපාරයට වගකීමක්. එතකොට ව්‍යාපාරයට වගකීම් වැඩි වෙනවා කියලා කියන්නේ බැර. එහෙනම් මොකද්ද බැර වෙන ගිණුම? බැංකු ණය ගිණුම. දැන් මෙයා බැංකු ණය ගත්තන් පස්සේ ව්‍යාපාරයේ ලාච්චුවට සල්ලි එනවා. සල්ලි කියන්නේ ව්‍යාපාරයේ වත්කම්. කියන්නේ මුදල් ගිණුමක්. මුදල් වැඩි වෙන මුදල් වැඩිවීමක් නේ සිද්ධ වෙන්නේ. එතකොට මුදල් ගිණුම හර. එතකොට මේක දිත්ත සටහන වෙන්නේ මුදල් ගිණුම හර 20000යි බැර වෙන්නේ මොකද්ද? බැංකු ණය ගිණුම. බැංකු ණය ගිණුම බැර 20000. ලීසිනේ තමයි. අමාරුද? මුදල් ගිණුම හර 20000යි බැංකු ණය ගිණුම බැර 20000යි. හරි. 16 වෙනි එක ගහන්න කරන්න බලන්න පොඩි ගාණක් තියෙන එකෙත් 2014 ගාණ 16ට උත්තරයක් කියන්න. මොකද කියන්නේ මේකට?
මේකේ සජානි විසින් ආරම්භ කරන ලද වෙළඳ ව්‍යාපාරයේ 14/1/31 දිනට පිළියෙල කරපු ශේෂ පිරික්සුම තියෙනවලු. එතකොට මේ ශේෂ පිරික්සුම කියන එක ඊළඟට අපි කතා කරන්නේ නිකන් ලිස්ට් එකක් කියලා හිතන්නකෝ. හරිද? අපි අර කියන්නේ ශේෂ පිරික්සුම හදනවා කියලා කියන්නේ අපි ඔය ගිණුම් තුලනය කරලා ගන්න ශේෂ ටික අරගෙන හදන ලිස්ට් එක. හරි ඉස්සරහට ඒක හදනවා. එතකොට මේකෙදි මෙහෙම දීලා තියෙනවා. එතකොට මේ යම්කිසි ඒ ගිණුම් වර්ග ටිකක් තමයි දීලා තියෙන්නේ. එතකොට මේකේ ABCD ලෙස නම් කර ඇති එක් එක් ගිණුම් අයත් වන ගිණුම් වර්ගය ලියන්න කියලා තියෙනවා. එතකොට මේ විකුණුම් කියන්නේ මොනවද ව්‍යාපාරයේට? විකුණුම් කියන්නේ අපිට ආදායම. කියන්නේ අපිට ලැබෙන ආදායම. එතකොට ආදායම් ගිණුමක් මේක. මේක ආදායම් ගිණුම. ඊපස්සේ ගැනිලි කියලා කියන්නේ මොකද්ද? ගැනිලි කියලා කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවා විසින් ව්‍යාපාරයේ තියෙන සල්ලි හරි භාණ්ඩ හරි ගෙදර තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනට අරන් යන එක. එතකොට මේක ගන්න එක ව්‍යාපාරිකයාට තියෙන හිමිකම. ඒ නිසා මේක හිමිකම් ගිණුමක් කියලා කියන්නේ. හිමිකම් ගිණුම. ඊපස්සේ බැංකු ණය පොලිය. මෙතනදී සැලකිලිමත් වෙන්න මේකේ බැංකු ණය නෙමෙයි කියන්නේ බැංකු ණය පොලිය. බැංකු ණය කිව්වොත් එක කතාවක් බැංකු ණය පොලිය කියන්නේ තව කතාවක්. බැංකු ණය කියලා කියන්නේ අපි අර කලින් ඔය කීප අවස්ථාවක් කරා වගේ කාගෙන් හරි බාහිර පාර්ශවයකින් බැංකුවකින් ගත්තොත් එහෙම බැංකුවකින් ඉල්ල ගන්න සල්ලි මුදල. ඒක ණයක්. බැංකු ණයක්. ඒක ව්‍යාපාරයේ වගකීමක්. නමුත් මෙතන මේ පොලිය කියලා කියන්නේ අපි ඒ ගත්ත ණය මුදල වෙනුවට යාට ගෙවන යම්කිසි ගාස්තුවක්. මේක ව්‍යාපාරයේ මේක පොලිය ගෙව්වා කියලා ව්‍යාපාරයේ අපි බැංකු ණය අඩු වෙන්නේ නැහැ. හිතන්නකෝ දැන් ව්‍යාපාරයේ දැන් මම බැංකු ණයක් ගත්ත රුපියල් ලක්ෂයකට. ඒ කියන බැංකුව. එතකොට මෙයා මේක නිකන්ද දෙන්නේ නෑ. මෙයා කියනවා ඒකට මට වාර්ෂිකව 10%ක පොලියක් ඕනේ කියලා. හරි. එතකොට අපි මේ ලක්ෂෙත් ගෙවන්න ඕන තව 10%ක පොලියකුත් මෙයාට ගෙවන්න. එතකොට අපි එකපාර ගෙවන්නේ නෑනේ. එතකොට මේක අවුරුදු 10කින් නැත්නම් මාස 10කින් ගෙවන්න ගත්තා නම් මොකද වෙන්නේ? මෙයාට එතකොට මේක 10 ලක්ෂ 10ට බෙදලා 10000යි. හරිද? ඒක ණය වාරිකේ 10000යි. මේකට තව පොලියක් ගත්තොත් මේක අපිට රුපියල් 1000ක් පොලියක් ගත්තා කියලා. ඔය දෙකම එකතු කරලා 11000ක් ගෙවනවා. හරිද? මේ 11000 ගෙව්වා කියලා මේ ණයෙන් 11000ම අඩු වෙන්නේ ණයෙන් අඩු වෙන්නේ 10000 විතරයි. ඔයාලට ගණිතයේදී ඔක අහු වෙනවා මං හිතන්නේ. හරිද? එතකොට මේ 1000 ව්‍යාපාරේ වෙනම ගෙවන්න ඕනේ. මේ මොකද්ද? මේක වියදමක්. එහෙනම් ණය පොලිය කියලා කියන්නේ හොඳට මතක තියාගන්න මොකද්ද? වියදම් ගිණුමක්. වියදම් ගිණුමක්. ඊට පස්සේ මුදල් ශේෂය. මුදල් ශේෂය කියන්නේ අපි දන්නවා වත්කමක් ව්‍යාපාර. වත්කම් ගිණුමක්. ව්‍යාපාරයට මුදල් ශේෂය කියන්නේ වත්කම් ගිණුමක්. හරි? කොහොම එන්න ඕනේ? අමාරුද මේව මන් දන්නේ ඔයාලා උත්තර දෙන්නෙත් නෑ. හරි 17 වෙනි ගාන බලන්න. 17 උත්තරයක් ලියන්න පුළුවන්ද බලන්න. මම විනාඩි 3ක් විතර දෙන්න.
හරි මේ බලන්න මේක ඇත්තටම මේ ලොකු ගාණක් මේ වගේ විශාල ගාණක් එන්නේ ඔයාලගේ දෙවෙනි පේපර් එකේ පළවෙනි ගාණට. හරිද? එතකොට ලියන පේපර් එකේ පළවෙනි ගාණට එනවා මේ ලොකු ඒ කියන්නේ ලොකු ගාණක් දීලා ඒකේ ප්‍රශ්න 10ක් දෙනවා. ප්‍රශ්න 10 මුළු සිලබස් එක කවර් වෙන්නම අහනවා. එතකොට ඒකෙන් මේ පාඩමට අදාළව තියෙන ප්‍රශ්න ටික විතරක් මේ උපුටා අරගෙන තියෙන්නේ. එතකොට මේ ගානේ දැන් ගොඩක් ඒවා තියෙන කියන්නේ කරුණු මේකට අදාළ නැති ඒවා. හරිද? ඒ නිසා දැන් ඔයාලට සමහරට මෙතනදි ගැටලුවක් මතුවෙන්න පුළුවන්. ඔය ඔක්කොම පැටලිලා මොකද්ද මේ අහන්නේ කියලා මංජන් වෙලා ඉන්න පුළුවන්. හරිද? ඒක ගණන් ගන්න එපා. මොකද මේක මුළු සිලබස් එකම ඉවර වුණාන් පස්සේ තමයි මේක ගැන යම්කිසි අදහසක් ඔයාලට ගන්න පුළුවන්. හරිද? ඒ නිසා බලමු මේකෙන් මොකද්ද මේකෙන් ප්‍රශ්නේ අහන්නකෝ බලන්නකෝ මොකද්ද කියන්නේ. 2015 1 දින මෙම ව්‍යාපාරයේ ප්‍රාග්ධනයේ යෙදීම ගිණුම්ගත කිරීමට වන දිත්ත සටහන්. හරි. දැන් හොයාගන්න බලන්න මේ පළවෙනි 6 වෙනි මේක 6 කියලා වෙදලා තියෙන්නේ. හරි 5යි හරි 5 හරි මොකක් හරි මේ 2015 1 දින ප්‍රාග්ධනයේ යෙදීම. ඒක හොයාගන්න කීයක් දාලා තියෙනවද කියලා. අමරසිංහ මුදලින් රුපියල් 50000ක්ද 50,05,000ක්ද වටනද දා ඇමලිපිටි මේකන මෙන්න මේ 1 දිනේ තියෙනවා ආරම්භ කරලා. එහෙනම් ආරම්භ කරනකොට මෙතන මොකද්ද? මෙයා මුදලින් 50,000කුත් දාලා 50,000ක් වටනා ලොරි රථයකුත් දාලා. මේ දෙකම දාලා තමයි ව්‍යාපාරේ පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ප්‍රාග්ධනයේ විදිහට යොදලා. එතකොට මෙතන මොකද වෙන්නේ? මෙතන කොටස් දෙකක් තියෙනවා. එකක් මුදල් ප්‍රාග්ධනයේ වශයෙන් යෙදවීම, අනිත් එක ලොරි රථයක් යෙදවීම. දැන් මේකේ කොටස් දෙකක් තියෙනවා. එතකොට දිත්ත සටහන් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මොකද්ද? මේ මුදල් දාපු එක. මුදල් ව්‍යාපාරයට දැම්මහම මුදල් කියන වත්කම් ව්‍යාපාරي වැඩි වෙනවා. ඒ කියන්නේ වත්කම් වැඩි වීම හර. ඒ කියන්නේ මුදල් ගිණුම හර වෙනවා. මුදල් ගිණුම හර වෙනවා කීයක්ද? 50,000. මුදල් ගිණුම හර වෙනවා 50,000. එතකොට මෙයා ව්‍යාපාරය ආරම්භ කරාම මෙයාට ඇති වෙන හිමිකම අපි දානවා ප්‍රාග්ධන ගිණුමට. එතකොට ප්‍රාග්ධන ගිණුම බැර කරනවා 50,000. එතකොට මුදල් ගනුදෙනුවට අදාළ මුදල් 50,000ට යෙදවීමට අදාළ දිත්ත සටහන වෙන්නේ මුදල් ගිණුම හර 50,000යි ප්‍රාග්ධන ගිණුම බැර 50,000. ඊට පස්සේ ඕකේ දෙවෙනි කොටස වෙනවා ලොරි රථයක් දාලා තියෙනවා. දැන් කලින් මුදල් දැම්මා වත්කමක් විදියට දැන් ලොරි රථයක් දාලා. මේ මොනවා දැම්මත් මෙයාගේ ප්‍රාග්ධනය නම් වැඩි වෙනවා. දැන් තව ලක්ෂ 5ක ප්‍රාග්ධනයක් මෙයාට වැඩි වෙනවා. එතකොට මෙයා කලින් මුදල් දාපු නිසා මුදල් හර වුණා. දැන් ලොරි රථයේ කියන වත්කම වැඩි වෙලා තියෙනවා. එහෙනම් ලොරි රථ ගිණුම හර කරනවා කීයක්ද? ලක්ෂ 5ක්. ලොරි රථ ගිණුම හර ලක්ෂ 5යි බැර කරන්නේ මොකද්ද? අර කලින් විදියටම ප්‍රාග්ධන ගිණුම. ලක්ෂ 5යි. ලොරි රථ ගිණුම හර ලක්ෂ 5යි ප්‍රාග්ධන ගිණුම බැර ලක්ෂ 5යි. ඒකට කොටස් දෙකයි. කොහොම ඉන්ට්‍රෝ. දාගන්නකෝ ඒක. හරි. ඊළඟ ප්‍රශ්නෙන් අහනවා මෙම සිද්ධියේ සඳහන් අයබාර වියදමක් අගයන් සහිතව ලියන්නලු. ඊළඟ එකකින් යනවා ප්‍රාග්ධන වියදම. මොකද්ද මේ කතන්දරේ? අයබාරයි ප්‍රාග්ධනයි. මෙන්න මේක මම පැහැදිලි කිරීමක් කරන්නම්. ඔයාලා ඒක ඔයාලට අහුවෙන්න ගැතු ඇති. හරි. දැන් ගිණුම් කරණය ගත්තාම අපි විවිධ වියදම් වර්ග තියෙනවා. වියදම් කියන්නේ අපිට දරන්න සිද්ධ වෙන විවිධ පිරිවැය වර්ග තියෙනවා. වියදම් වර්ග. හරිද? එතකොට වියදම් ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි එක වියදම් වර්ගයක් තමයි අපිට එදිනෙදා නිතර ඇතිවන ಜಾති වියදම්. ඒ කියන්නේ එදිනෙදා ඔය මේ සේවකයන්ට වැටුප් ගෙවන්න සිද්ධ වෙනවා, විදුලි බිල් ගෙවන්න වෙනවා, දුරකථන බිල්, ජල බිල්, ඔයගෙව නිතර අවුරුද්දට කීප වතාවක්ම දරන්න සිද්ධ වෙන වියදම්.
වාහනයක් ගත්තොත් ටයර් මාරු කරන්න සිද්ධ වෙනවා නේද? ඉන්ධන වියදම් සිද්ධ වෙනවා ඒ වගේ. අන්න ඒ වගේ නිතර වර්ෂයකට කියන්නේ වර්ෂයක් ගත්තොත් නිතර ඇතිවන වියදම් වලට අපි කියනවා මොකද? අයබාර වියදම්. මොකද? අයබාර වියදම්. උදාහරණ තමයි ගන්න පුළුවන්. අපි ඔය කතා කරපු වැටු ඊළඟට ගත්තොත් එහෙම මොනවද? ඉන්ධන වියදම්. ඒ වගේ නිතර දරන්න සිද්ධ වෙන වියදම්. තව જાතියක් තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම දැන් ව්‍යාපාරයට අලුත් යන්ත්‍රයක් ගත්තා. රථ වාහනයක් ගත්තා. එහෙම නැත්නම් ගොඩනැගිල්ලක් ගත්තා. ඒවත් ව්‍යාපාරේ වියදම්නේ. ඒවා සාමාන්‍යයෙන් නිතර සිදු වෙනවා. ගොඩනැගිල්ලක් ගන්න ඒවාම මාසෙට 2-3 වෙනවා. එහෙම වෙන්නේ නැහැ. එතකොට නිතර සිද්ධ නොවන ඒ කියන්නේ වර්ෂ ගණනාවකට වරක් සිදුවන සාපේක්ෂව ඉහළ වටිනාකමකින් සහිත ඉහළ වටිනාකමක් සහිත වියදම් වලට අපි කියනවා මොනවද? ප්‍රාග්ධන වියදම් කියලා. හරි මම ඒකට උදාහරණයක් දානවා අලුතින් යන්ත්‍රයක් මිලදී ගැනීම අලුතින් ඊළඟට වාහනයක් මිලදී ගැනීම ගොඩනැගිල්ලක් මිලදී ගැනීම ඒ වගේ. මෙතනදී තව දෙයක් සිද්ධ වෙනවා මේ ප්‍රාග්ධන වියදමක් කරන් පස්සේ දැන් අලුතෙන් ගොඩනැගිල්ලක් ගත්තාන් පස්සේ වාහනයක් යන්ත්‍ර සූත්‍රයක් ගත්තාන් පස්සේ ව්‍යාපාරයේ නිෂ්පාදන ධාරිතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ මොකද්ද? ව්‍යාපාරයට හදන්න පුළුවන් භාණ්ඩ ප්‍රමාණය වැඩි වෙනවා. ඊදී අලුත් මැෂින් එකක් ගත්තාම මේකේ හදන්න පුළුවන් භාණ්ඩ කලින් 1000යි නම් දැන් 2000ක් හදා ගන්න පුළුවන් වෙන්න පුළුවන්. වැඩි වෙනවා. ඊළඟට ගොඩනැගිල්ලක් ගත්තාම වෙනදාට වැඩිය යම් ඉඩකඩ ප්‍රමාණයක් පාවිච්චි කරන්න පුළුවන් නිසා ඒ ධාරිතාවය වැඩි වීම සිද්ධ වෙනවා. අයබාර එතකොට ප්‍රාග්ධන වියදම් වලින් අර ව්‍යාපාරයක නිෂ්පාදන ධාරිතාවය ඉහළ යනවා කියලා කියනවා. අයබාර වියදමකින් සිද්ධ වෙන්නේ මොකද්ද? ව්‍යාපාරයේ ඒ පවතින නිෂ්පාදන මට්ටම ඒ විදිහටම පවත්වාගෙන යන්න වැදගත් වෙනවා. එතකොට අලුත් වැඩියා වියදම් වගේ හිම කෙරෙන්න ඕනේ ඔය යන්ත්‍ර සූත්‍ර පට නඩත්තු කරන්න. එතකොට ඔය පේට් ගාන ඒවා ඔය පොඩි බහලවල් මේ අලුත් වැඩියා කරන්නේ පොඩි දේවල්. අන්න ඒ වගේ වියදම් වලට තමයි එතකොට අයබාර වියදම් සහ ප්‍රාග්ධන වියදම් කියලා කියන්නේ. එතකොට ඒ ඇසුරින් ගත්තාම අපි බලමු මොකද්ද මේකෙන් කියන්නේ? මේකෙන් කියන අයබාර වියදමක් අගයන් සහිතව ලියන්න සහ ප්‍රාග්ධන වියදම. බලමු මේකේ තියෙන්නේ මොනවද කියලා. දැන් මෙතන ලොරි රථයක් අලුතෙන් මිලදී අරන් තියනවද? නැහැ. ඒ නිසා මේක ගන්න බෑ. ඒක යොදවපු නිසා ඒක වියදමක් දරලා නැති නිසා මේක අපිට අතාරින්න වෙනවා. ගණන් වලට දා තොරතුරු කීපයක් තියෙනවලු. හරි. මෙතන තියෙනවා බලමු. මුදවපු කිරිහට්ටියක ගැනුම් මිල 20ක් වන අතර විකුණුම් මිල 30ලු. ඒකේ අපිට ගන්න බෑ. ගැනුම් කිරිහට්ටි 2000යි. 20000යි. හරි? හරි. ඒක එතකොට ගැනුමක් කියලා කියන්නේ ව්‍යාපාරයක භාණ්ඩ මිලදී ගැනීමක්. හරි. ඔක තියමුකෝ දැනට අපිට අර අයබාර කියන්නත් බෑ. ඒක ප්‍රාග්ධන කියන්නත් බෑ. ලොරි රථ රියදුරාගේ වැටුප. ඒක ගැන මොකද කියන්න පුළුවන්? ලොරි රථ රියදුරාගේ වැටුප සමහර විට සමහර ආයතන වලට සතියෙන් ගෙවනවා මාසෙන් ගෙවනවා. ඒක අනිවාර්යෙන් ගෙවන්න වෙනව නේද? 25000 කෑ සාමාන්‍ය මාසෙක කියලා හිතමුකෝ. එතකොට යාට මාසෙට අනිවාර්යෙන් ගෙවන්න සිද්ධ වෙනවා. එතකොට ඒක මොන જાතිය වියදමක්ද? අයබාර වියදමක්. එතන රියදුරාගේ වියදම. අයබාර වියදම. හරි. ඒක එතකොට කෙටි කාලීනව දරන්න සිද්ධ වෙන එක. ඊට පස්සේ කියනවා කිරිහට්ටි ප්‍රවාහනයේදී අවශ්‍ය වන බහලු. මොනවද මේ කිරිහට්ටි ප්‍රවාහනයේදී මිලදී ගන්න සිද්ධ වෙන බහලු? දැන් කිරිහට්ටි එහෙම තියෙනවා නම් සමහර කිරිහට්ටි හැමයා වෙන්නේ නැති වෙන්න ට්‍රේ වගේ නිකන් දැන් හිතන්නකෝ බීම බෝතල් වගේ ඒවා අරන් යන වීදුරු බෝතල් එහෙම අරන් යන දාලා තියෙන කේස් තියෙන්නේ. අන්න ඒ වගේ ඒවා. දැන් මේ වගේ එකක් ගත්තන් පස්සේ සාමාන්‍යයෙන් හැමදාම ගන්න වෙනවද? නෑ. මේවා ගත්තන් පස්සේ අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට මේ වගේ බහලුමක් මේවා ප්‍රාග්ධන මේ ස්වරූපේ ඒවා. ඒතකොට මේක ප්‍රාග්ධන වියදමක්. හරි. ඊට පස්සේ සරල මාර්ග වාර්ෂික ෂය කරනවා කියලා මේක ඔයාලා තව කරන්නේ නැති නිසා මම ඉගෙන මොකුත් කියන්නේ. ඊට පස්සේ මේ දෙක. අනිත් ඒවා තොග නැල්ලු ඉතුරුම් තැන්පතුවක් ගැන ඒවා වියදම් නෙමෙයිනේ. එහෙනම් අපිට අයබාර වියදමක් විදිහට ගන්න පුළුවන් ලොරි රථ රියදුරාගේ වැටුප අගයන් සහිතව ලියන්න කියන්නේ රුපියල් 25000ක් ගෙවීම කියලා.
එහෙනම් අයබාර වියදමක් යටතේ ලියන්න ලොරි රථ රියදුරාගේ වැටුප රුපියල් 25000ක් ගෙවීම අයබාර වියදම. ලොරි රථ රියදුරාගේ වැටුප් ගෙවීම රුපියල් 25000 කියලා ගැව්වත් හරි. ලොරි රථ රියදුරාගේ වැටුප ගෙවීම රුපියල් 25000. ඊළඟට ප්‍රාග්ධන වියදම් වලට දාන්න පුළුවන්. මේ විදිහට මරගෙන උපුටා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. කිරිහට්ටි ප්‍රවාහනයේදී අවශ්‍ය වන බහලුම් මිලදී ගැනීමට ගෙවීම රුපියල් 20000යි කියලා ගැව්වත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රාග්ධන වියදමක් යන ආයන්නට. හරි. right 18 බලන්න. 18 කියනවා පහත දැක්වෙන්නේ වෙළඳ ව්‍යාපාරයක සිදු වූ ගනුදෙනු කීපයකිලු. ඒතකොට ගනුදෙනු පහක් විතර දීලා තියෙනවා. අවශ්‍ය වන්නේ ඉහත එක් එක් ගනුදෙනුව හරවන සහ බැරවන ගිණුම ලියා දක්වන්න පිළිතුරු සැපීමේදී පහත ආකෘතිය භාවිතා කරන්න. අනිවාර්යෙන් මෙහෙම කිව්වොත් මේ ආකෘතිය ගහලම ඉන්න. නැතුව නිකන් එහෙම ලියන්න යන්න එපා. ලකුණු හම්බෙන්නේ නෑ. මේ ආකෘතිය ගහන්නම ඕන. මේගොල්ලෝ ඉල්ලුවොත් මේ ආකෘතිය ගහන්නම ඕන. එතකොට බලමු මේ ගනුදෙනු වලට අදාළව මොනවද තියෙන්නේ කියලා. එතකොට මේ පළවෙනි ගනුදෙනුව එහෙම අයන්න බලන්න. අයන්න ගනුදෙනුව ආය අමුතුවෙන් දාන්න ඕනේ. මෙතන ගනුදෙනුවට අයන්න කියලා දැම්ම නම් ඇති. හරි. ආයි ලියන්න යන්න ඕනේ. අයන්න කියලා දැම්ම නම් ඇති. මේකට දාලා හරවන ගිණුම මොකක්ද? දැන් කියනවානේ අයිතිකරු රුපියල් 50000ක මුදලක් ප්‍රාග්ධනයේ ලෙස යෙදවීම. අපි අවස්ථා කීපයකින් මේක හම්බුලා. එහෙනම් හරවන ගිණුම මොකද්ද? මුදල් ගිණුම. ගිණුම කියලා ලියන්න. ලියන්න එහෙම දාලා නතර කරන්න එපා. අනිවාර්යෙන් ගිණුම කියලා ලියන්න මේ වගේ වෙලාවක. බැරවෙන ගිණුම මොකද්ද? ප්‍රාග්ධන ගිණුම. හරි අනිත් ඒවා ටිකක් දාන්න බලන්න. ආයන්නේ මොකක්ද වෙන්නේ? රුපියල් 25000ක බැංකු ණය මුදලක් ලබා ගැනීම. ඒකේ හරවෙන ගිණුම මොකද්ද? බැරවෙන ගිණුම මොකක්ද? මේකේ හරවෙන ගිණුම බැංකු ණයද? බැංකු ණය ගිණුමද? නෑ මුදල් ගිණුම. බැරවෙන ගිණුම බැංකු ණය ගිණුම. උනම් බැංකු ණයක් ගත්තාම මුදල් ගිණුම හර බැංකු ණය ගිණුම බැර. ඊපස්සේ යන්නෙන් කියනවා රුපියල් 15000ක බඩු තොගයක් ණයට ගැනීම. හරවෙන ගිණුම මොකද්ද? ගැනුම් ගිණුම. බැරවෙන ගිණුම මොකද්ද? ණය හිමි ගිණුම. හර වෙනවා ගැනුම් ගිණුම බැර වෙනවා ණය හිමි ගිණුම. ඊයන්න රුපියල් 3000ක මාසික විදුලි බිල්පත ගෙවීම වියදමක්. එතකොට වියදම් ගිණුම හර මුදල් ගිණුම බැර. එතකොට විදුලි බිල්පත් ගිණුම හර විදුලි බිල්පත් ගිණුම හර මුදල් ගිණුම බැර. විදුලි බිල්පත් ගිණුම හර මුදල් ගිණුම බැර.
ඊළඟට රුපියල් ලක්ෂයක ලී බඩු මොරටු ලී බඩු වෙළඳුන්ගෙන් ණයට ගැනීම. එතකොට හර වෙනවා මේ අදාළ ලී බඩු ගිණුම. වැර වෙන්නේ මොකද්ද? මොරටු ලී බඩු වෙළඳෝ ගිණුම. මොරටු ලී බඩු වෙළඳෝ ගිණුම. හර වෙනවා ලී බඩු ගිණුම, බැර වෙනවා මොරටු ලී බඩු වෙළඳෝ ගිණුම. හරි ඊළඟ ගාන කරලා නවත්තමු. 19ට උත්තරයක් කියන්න. 19ට උත්තරයක් කියන්න පුළුවන් නම් දාන්න බලන්න chat එකට. නැද්ද කවුරුත්? මොකද කියන්නේ රුපියල් 18000ක් වටිනා කාර්යාල උපකරණ අත්පිට මුදලට ගැනීම ගිණුම් ගත කිරීමට දාලා දිස්ත්‍ර සටහන දාන්න. ඉතින් මොකක්ද දාන්න තියෙන්නේ? අත්පිට මුදලට අරන් තියෙන කාර්යාල උපකරණ. ඒ කියන්නේ කාර්යාල උපකරණ කියන වත්කමක් ව්‍යාපාරයට වැඩි වෙනවා. එතකොට කාර්යාල උපකරණ ගිණුම කියන එක හර වෙනවා. ගිණුම හර වෙනවා රුපියල් 18000ක්. බැර වෙනවා මොකද්ද? මුදල්නේ ගෙවන්නේ. දැන් සල්ලි අඩු වෙනවා. වත්කම් අඩු වෙනවා බැර. මුදල් ගිණුම බැර 18000. ඕමෙන් හරි ඊළඟ දවසේ ඉතුරු ටික කතා කරමු. ඊළඟ දවසේ හම්බෙමු. හැමෝටම ආයිබෝවන්.